anti-TB drugs කියලා අපි දුන්නා World Health Organization එකට අදාළව කොහොමද දුන්නේ isoniazid rifampicin හරි pyrazinamide streptomycin ethambutol හරි ඔන්න ඔය වගේ drugs ටිකක් කිව්වා. ඉතින් අපි මේකෙදි කියන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි මේ drugs හතරෙන් හරි මේ drugs හතරෙන් හරි විශේෂයෙන් අපි ස්ට්‍රෙප්ටොමයිසින් කියන එක මේකදී පාවිච්චි කරන්නේ මේ drugs හතරෙන් පළවෙනි මාස දෙකේ ඖෂධ වර්ග හතරක් පාවිච්චි කරනවා. හරි ඊළඟ මාස හතරේ ඖෂධ වර්ග දෙකයි පාවිච්චි කරන්නේ. ඒක දැන් ඔයාලා හැමෝටම මතක ඇති. හරිනේ. ඊට පස්සේ මේ හතරෙන් එකක් හරි පාවිච්චි කරන්න බැරි වෙනවා නම් හරි මොකක්ද වෙන්න ඕනේ? අපිට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම මෙයාලගේ රෙසිස්ටන්ස් එකට මුහුණ දෙන්න. හරි? ඒ කියන්නේ සමහර අවස්ථාවල් වලදී ප්‍රෙග්නන්ට් කෙනෙක් මේ සමහර ඩ්‍රග්ස් දෙන්න බෑ. උදාහරණයක් ස්ට්‍රෙප්ටොමයිසින් දෙන්න බෑ. හරි? පොඩි ළමයෙක් හරි එතැම්බියුටෝල් දෙන්න බෑ. liver diseases තියෙන කට්ටිය හරි? ඔය රිෆැම්පිසින් වගේ දේවල් අපි දෙන්න බෑ. ඒකෙහිඳ අපි මේකෙදි ඉස්සල්ලාම first line treatment එක නැත්නම් පෙරි හරි ඒ කියන්නේ pyrazinamide හරි ethambutol rifampicin isoniazid හරි ඔන්න ඔය කියන ඩ්‍රග්ස් ටික අපි හරියට පාවිච්චි කරන්න ලෙඩාට කියලා දෙන්න ඕනේ හරිද ඉතින් මේක සාමාන්‍යයෙන් ආසියාවේ හොඳම රට විදිහට පහුගිය කාලේ අපේ රටේ PHI මහත්තුරු මේ රෝගීන් හොයාගෙන ගිහිල්ලා මේ කට්ටියට ට්‍රීට්මන්ට් කරන්න පටන් ගත්තා. ඒක ඒෂියන් නම්බර් 1 අපේ රට තිබ්බා. හරි ඒ ට්‍රීට්මන්ට් එක. ඉතින් ග්ලෝබලි මේ කන්ඩිෂන් එක ඇති කරන්න අපේ රටට මේක ගොඩක් මේකට සපෝට් එක ගන්න අපේ රටේ මෙන්න මෙහෙම දේවල් ටිකක් කරා. මොනවද කරේ? ඕකට පාවිච්චි කරන ඩ්‍රග්ස් හරි ඇන්ටි ටීබී ඩ්‍රග්ස් මේවා ගෙනාවේ ඔය පළවෙනි මාස දෙකට අදාළ පෙති හතරම ඩ්‍රග්ස් වර්ග හතරම එකම එක ටැබ්ලට් එකකට කම්බයින් කරලා එක පැක් එක හැදුවා පෙති 30ක් මාසෙකට. ඒ වගේ පළවෙනි මාස දෙකට අදාළ පෙති 60ක් තියෙන කාඩ් එකක් ලංකාවට ගෙන්නුවා හැදුවේ කම්පැනි එක නොආටිස්ලා. සුපර් ඩ්‍රග් එක ස්විට්සර්ලන්ඩ් ඩ්‍රග් එකක්. හරිනේ? මේ ඩ්‍රග් එක අපේ ලංකාවට ගෙනාවා. ඒකින්ද ලංකාවේ ගොඩක් වෙලාට ඊට කලින් තිබ්බ අත්දැකීම් තමයි බෙහෙත ටික දවසක් දීගෙන යන ලංකාවේ අවුට් ඔෆ් ස්ටොක් ඩ්‍රග් එක නැහැ. එතකොට අපි කියන පිටින් ගන්න එක. පිට තැන් නැහැ ගන්න ඕවා. හරිනේ? ඇන්ටි ටීබී ඩ්‍රග්ස් ගන්න හරීම අඩුයි තැන් තියෙන ගන්න නැති තරම්. හරි? ඉතින් නොආටිස්ලා ගෙන් අපේ ලංකාවේ තියෙන ඖෂධ පාලන අධිකාරියෙන් ඉල්ලීමක් කරා මේක දෙන්න මාස දෙකට හරියන්න එක කම්බිනේෂන් එකක් දෙන්න කියලා. ඉතින් එයාලා මොකද කරේ? මේ පෙති වර්ග හතර මේ ඩ්‍රග්ස් වර්ග හතරම එකම පෙත්තකට දාලා පෙති 60ක් එවනවා මාස දෙකකට. හරිනේ මැඩේ? එහෙනම් කාට හරි කෙනෙක්ට දෙනවා නම් ඊට මුලින් නම් දෙනවා. අය කවදාවත් අතරමැදින් නවතිනවද? නෑ. අයියේ කාඩ් එකක් දෙන්නේ පෙති 30 කාඩ් දෙකක් දෙන්නේ. කිසි ගැටලුවක් නෑ. ලංකාවේ ඒකින්ද සුපීරියර්ටම මේන්ටේන් වුණා එයාලගේ ඩ්‍රග් එකේ අවේලබිලිටි. කිසිම කෙනෙකුට කියන්න බෑ මේක දැන් අවුට් ඔෆ් ස්ටොක් ඒකින්ද මේක දෙන්න විදියක් නැහැ කියලා. ඒ කියන්නේ ඉස්සල්ලා මේ පේෂන්ට් කෙනෙක්ට කාඩ් දෙකම දුන්නා මෙයාට මාස දෙකම ගන්න පුළුවන්. ඒකින්ද අපේ රට තිබ්බා ආසියාවේ නම්බර් 1 වලට ආවා. ඇයි PHI මහත්තුරුගේ ක්‍රියාකාරීත්වය සහ මේ ඩ්‍රග්ස් අවේලබිලිටි එක මේන්ටේන් කරපු හින්දා. හැබැයි පහුගිය කාලේ ටිකක් අංජබජල් වුණා මේක. දැන් මොකද උනේ? දැන් මේකට කෙලින්ම මේ ක්‍රමයේ හින්දා ඩිරෙක්ට් ඔබ්සර්වේෂන් ට්‍රීට්මන්ට් එක පටන් ගත්තා. නැත්නම් තෙරපි එක පටන් ගත්තා. ඒ කිව්වේ රෝගියා ළඟට ගිහිල්ලා බොන්න කියලා එයා බොනවද නැද්ද කියලා බලන්න ඕනේ. හරි? ඩොට් තෙරපි එක පටන් ගත්තා. ඉතින් මේ ඩොට් තෙරපි එක බොහොම සාර්ථකව සිද්ධ වුණා. ඒකින්ද මොකද උනේ? අපේ රටේ ගොඩක් මේ TB කියන කන්ඩිෂන් එක, පල්මොනරි TB කියන කන්ඩිෂන් එක අපේ රටේ ගොඩක් දුරට හොඳට මේන්ටේන් කරලා යන්න පුළුවන් වුණා. හරිද? ඉතින් මේක ඇත්තටම රෙගියුලේට් කරලා ලංකාවේ හැදුවා TB කැම්පේන් එකක් පවා. TB කැම්පේන් එකක් පවා හැදුවා. ඒකට ෆන්ඩ් කරේ කවුද? World Health Organization එක. World Health Organization එක යටතේ මැනුෆැක්චරින් කරේ නොආටිස්ලා. මෙයා නොආටිස්ලා හරහා ලංකාවට මේ විදිහට බෙහෙත් ගෙන්නුවා.
එකම පැක් එක සියලු පෙති අඩංගු කරලා මාස 2කට හරියන්න. ඊළඟ මාස 4ට හරියන්න තව මොකද කරේ? ආයෙත් කම්බයින් කළා තව ඩ්‍රග්ස් වර්ග දෙකක් හැදුවා. මම කියවනේ ඊළඟ මාස 4ට දෙකයි දෙන්නේ කියලා. අන්න මෙහෙම ලංකාවට ගෙනල්ලා මේ ක්‍රමේ සාර්ථකව ගෙනිච්චා. හැබැයි අද වෙනකොට ලෝකෙ කිසිම රටක් පල්මොන්ඩරි ටීබී හරියට කන්ට්‍රෝල් කරලා නැහැ. හේතුව තමයි මේ බෙහෙත් සමහර ඒවා අපේ මිනිස්සුන්ගේ කන්ඩිෂන් හින්දා පාවිච්චි කරගන්න බැරුව යනවා. ඒ කියේ සමහර අය මොකද කරන්නේ? මේ බෙහෙත් උන්න ටික දවසක් අරගෙන මොකද කරන්නේ? නවත්තලා දානවා නේ දැන් හොඳයිනේ. ඇයි මේකේ පළවෙනි සති දෙක යද්දි 99ක් 90ක් විතර සම්පූර්ණ සුද්ධ ජීවීන් විනාශ වෙලා යනවා. හැබැයි හැංගිලා ඉන්නවා මෙයාලා හැංගිලා ඉන්න හින්දා මොකද වෙන්නේ? සත්‍ය භයානකයි. චුට්ටක් මේ බෙහෙත් නවත්තපු ගමන් මොකද වෙන්නේ? අන්න රෙසිස්ටන්ස් එක ඩෙවලොප් කරලා ආපහු රෝගී තත්ත්වය ඇති වෙනවා. ඒකින්ද ලංකාවේ මෙහෙම ෆේල් වුණාම වෙන ප්‍රධාන ප්‍රශ්නේ විදිහට දැක්කා රෙසිස්ටන්ස් එක ඩෙවලොප් වෙනවා. එහෙම ඒ වගේම සුව වෙලා යන කට්ටියක් ඉන්නවා. ඒ කට්ටියට නැවත ටීබී හැදෙන්න පටන් ගත්තා. අපි ඒකට කිව්වා රිලැප්සර්ස්ලා කියලා. රිලැප්සර්ස් වෙනවා කියලා. ඉතින් අපිට කරන්න තියෙන්නේ මොකද්ද? මේ රිලැප්ස් වෙච්ච කට්ටියට මාස 6ක් දුන්න එක මාස 8ක් 9ක් දක්වා වැඩි කරන්න සිද්ධ වුණා. හරිනේ? ඒ කියන්නේ තව ඩ්‍රග්ස් එකතු කරන්න වුණා. අපි ගිය සතියේ කතා කරේ ලංකාවේ රෙස්පිරේටරි කන්ට්‍රෝල් ප්‍රෝග්‍රෑම් එක යටතේ. හරි රෙස්පිරේටරි ඩිසීස් කන්ට්‍රෝල් ප්‍රෝග්‍රෑම් ලංකාවේ හදපු මේකේ රෙගියුලේටිං බොඩි එක. හරි ලංකාවේ RDCP කියලායි අපි කියන්නේ. Respiratory Disease Control Program. හරි ඒකන පවා ලංකාවේ වෙබ්සයිට් එකක් පවා තියෙනවා. හරි ඉතින් මේ මයිකෝබැක්ටීරියන්ලා විනාශ කරන්න මෙන්න මේ ක්‍රමවේදය ලංකාවේ ඉම්ප්ලිමන්ට් කරාට පස්සේ බොහොම පහසුවෙන් ලංකාවේ ඉන්න TB රෝගීන් ටික හොයාගෙන එයාලට ප්‍රතිකාර කරන්න පුළුවන් වුණා. හරිනේ රයිට්. එහෙනම් අපි බලමු ගිය සතියේ කතා කරපු විදිහට පළවෙනි මාස 2 නේද? පළවෙනි මාස 2. හරි. අපි මොනවද දුන්නේ? දැන් මම එක එක්කෙනාගෙන් චුට්ටක් අහන්නම්. හරි. පළවෙනි මාස 6ට ඔයාලා ට්‍රීට්මන්ට් එක පටන් ගත්තේ කොහොමද? මතකද මම කිව්වා? දර්ශන කියන්න පුළුවන්ද? දර්ශන මට ඇහෙන්නේ. R කාණ්ඩයයි H කාණ්ඩයයි තියෙන ඩ්‍රග් නේද සර්? පළවෙනි මාස දෙකේ අපි දුන්නේ සම්පූර්ණ ඩ්‍රග්ස් වර්ග 4ම දුන්නා. හරි? මේ තියෙන්නේ ඉනිෂියල් ෆේස් එකේදී අපි දුන්නා ඩ්‍රග්ස් වර්ග 4ම. හරි? ඒ කොහොමද? ඔක්කොම ටික දුන්නා. ඊට පස්සේ ඊළඟ ෆේස් එකේදී මාස 4ක් තියෙනවා. හරි? මේ මාස 4 ඩ්‍රග්ස් වර්ග දෙකක් දුන්නා. හරිනේ? රයිට්. එහෙනම් මොනවද මේ ඩ්‍රග්ස් වර්ග ටික? ඩ්‍රග්ස් වර්ග ටික තමයි මොනවද මේ තියෙන්නේ? පළවෙනි මාස දෙක ඇතුළේදී 4ම දුන්නා කිව්වම රිපැම්පසින්, අයිසොනියසින්, එතෙම්බියුටෝල්, පිරසිනමයිඩ්. හරි? ඊළඟ මාස 4 දුන්නේ අපි මොනවද? ඩ්‍රග්ස් වර්ග දෙකයි. ඒ තමයි රිපැම්පසින් සහ අයිසොනියසින්. හරිනේ? එහෙනම් උතර මාස 6ම යන්නේ මොනවද? රිපැම්පසින් සහ අයිසොනියසින් කියන ඩ්‍රග්ස් දෙක. මාස 6ම යනවා. හරි. ඉතින් අපි ඔබ ගිය සතියේ ලියාගත්තා නේද? හැමෝම මේක ලියාගත්තා. මතකද කට්ටිය ලියාගත්තා නේද? හරි. ඊට පස්සේ මම ඩෝස් එකක් කිව්වා. හරි. සාමාන්‍යයෙන් අයිසොනියසින් කියන එක පොඩි ළමයෙක්ට දෙනවා නම් 10 mg per kilogram up to 300 mg හරි oral daily dose එකක්. හරිනේ? right. මේකෙදී අපි පිරිඩොක්සින් කියන ඩ්‍රග් එකක් දෙනවා. මේකේ ඇන්ටිඩෝට් එකක් විදියට. රිපැම්පසින් ගත්තාම ඒ විදිහටම තමයි මේකත් අපි daily for 6 months ගන්නවා. මේ දෙක අපි අයිසොනියසින් සහ රිපැම්පසින් පාවිච්චි කරන මාස 6ම. ඉතිරි දෙක මාස 2යි දෙන්නේ. එතෙම්බියුටෝල් සහ පිරසිනමයිඩ්. හරි? ඒකෙන් විශේෂයෙන්
අවුරුදු 6ට වඩා අඩු ළමයිට එතැම්බියුටෝල් දෙන්නේ හේතුව තමයි මේකට ඔප්ටික් නියුරයිටිස් එනවා. ඉතින් මේ ඔප්ටික් නියුරයිටිස් කියන්නේ මොකද්ද? අපේ ඇසට් එකේ තියෙන නර්ව් එක හරි ඩැමේජ් කරන්න පටන් ගන්නවා. ඒතකොට පොඩි ළමයිට පේන්නේ කොහොමද? දම් පාටට තමයි පරිසරයේ පේන්නේ. ඉතින් පොඩි කට්ටිය රෝග කියන්න තේරෙන්නේ නැහැ. ලොකු කට්ටියටත් එනවා මේක. ලොකු කට්ටියට ආපුවම එයාලා දන්නවා දම් පාට මේ පේන්නේ කියලා ලෙඩ මේ වෛද්‍යවරයාට කියනවා. කියනකොට මොකද එයා අඳුර ගන්නවා එතැම්බියුටෝල් වල ඉෆෙක්ට් එක තමයි මේකට බලපාලා තියෙන්නේ කියලා එතැම්බියුටෝල් ඩෝස් එක අඩු කරනවා. ඒක දම් පාට ලෝකේ බලන්න පුළුවන් එතැම්බියුටෝල් පොයිසනින් වෙනකොට. ඒ නිසා පොඩි ළමයිට ඕක කියන්න තේරෙන්නේ නැහැ. එතකොට මොකද කරන්නේ? අපි පොඩි ළමයිට සාමාන්‍යයෙන් අවුරුදු 6ට වඩා අඩු ළමයිට මේක සාමාන්‍යයෙන් දෙන්නේ නැහැ. හරිනේ? රයිට්. ඊට පස්සේ පිරසෙනමයිඩ් මේ හැම ඩ්‍රග් එකක්ම liver එකට බලපෑම් ඇති කරනවා. හරි අක්මාවට බලපෑම් ඇති කරනවා. ඒ නිසා අක්මාවේ ක්‍රියාකාරීත්වය මේ හැම ඩ්‍රග් එකකින්ම එනවා. ඒ නිසා liver diseases තියෙන කට්ටියට active liver diseases තියෙන කට්ටියට මේ ඩ්‍රග් එක හරීම කලාතුරකින් තමයි අපි පාවිච්චි කරන්නේ. හරිද? ඉතින් මේ ඩ්‍රග්ස් වල ෆස්ට් ලයින් ඩ්‍රග්ස් වලට අමතරව සෙකන්ඩ් ලයින් ඩ්‍රග්ස් කියලා කාණ්ඩයකුත් මම කිව්වා. අමයිනෝග්ලයිකෝසයිඩ්, සයික්ලොසෙරින්, එතියෝනමයිඩ්, හරි ෆ්ලෝරොකුයිනෝලෝන් මතක ඇති නේද? ඒවත් තමයි සෙකන්ඩ් ලයින් ඩ්‍රග් එක විදිහට අපි පාවිච්චි කරන්නේ. රයිට්. අපි ඉතින් පොඩ්ඩක් මේකේ ඔයාලගේ මුල TB වල මුල චුට්ටක් ඔයාලා දැන් අර බල හිටපු කාටුන් එකේ පොඩි කොටසක් පෙන්නලා ඉන්නම් වැදගත් වෙන කොටසක්. ටක් ගාලා මේක බලා ගන්න. මම මේක දාන්නම් ඊට අමතරව ඔයාලට බලන්න. මම හිතන්නේ මේක ටිකක් අඩුයි දකින්න ලැබුණා මේ වීඩියෝ එක. හරි. right පේනවනේ හැමෝටම නේද? right මොකද වෙන්නේ? අපේ සාමූහික ක්‍රියාකාරීත්වය නිසා මිනිස්සු වගේම සත්තු මිලියන ගණන් රෝගී වුණා. ඒ වගේම මැරුණා. ඉස්සර එක යුගයක් තිබුණා ඒ අපි නිසා මිනිස්සු ලෙඩ වෙලා පලාත් පිටින් විනාශ වුණා. වසංගත මට්ටමින් අපි පැතිරුණා. සමහර මිනිස්සු ගම්දනව් අතෑරලා තොග පිටින් වෙන පළාත් වලට ගියා. ඒ දවස්වල අපට තිබුණු බයක් දැනටත් සමහර මිනිස්සු අපි නිසා ලෙඩ වෙලා ඉන්නවයි කියන්න තියා පවුලේ කාට හරි හැදිලා තිබුණා කියලාවත් කියන්න බයයි. අනිත් අය ඒගොල්ලෝ කොන් කරයි කියලා බයට තමයි එහෙම කරන්නේ. ඒක ඉතින් අපේ ප්‍රශ්නයක් නෙවෙයි. ඉතින් අපි ගැන කරදර වෙන්නෙත් නෑ අනේ. කියන්න උනේ නෑ. මොකද අපි කවුද කොයි වගේ කට්ටියක්ද කියලා කවුරුත් දැනගෙන හිටියේ නෑනේ. ඇත්තටම කියනවා නම් අපි නිසා හැදෙන ලෙඩේට හරියමං නමක්වත් ඉස්සරම කාලේ තිබුණේ නෑ. මේ පස්සේ මේ මෑත කාලෙක තමයි ක්ෂය රෝගය කියලා හඳුන්වන්නවත් පටන් ගත්තේ. ඉස්සරම කාලේ අපි නිසා මිනිස්සු ලෙඩ වුණාම ඒකට හේතුව යක්ෂ ප්‍රේත දෝෂ දේව කෝප කියලා එහෙම කියන මිත්‍යා දෘෂ්ටිකයෝ හිටියා හරියට. දැනුත් ඒ වගේ අය මිනිස්සු අතර නැතුව නෙවෙයි. ඉතින් එක රටවල ওই විදිහට මිනිස්සු මැරෙනකොට එක හේතු කිව්වානේ. ඒ කාලේ මේ රටේ අය ඕකට නොඑක් නම් කිව්වා. එක නමක් තමයි යාක්ෂමාව. තව කිව්වා සුදු මහා මාරියා කියලා. ඡේ. ඒ නම නම් හරිම අපි නරක කාලයේ ආරම්භයේ තමයි හිපොක්‍රටිස් කියන වෛද්‍යවරයා. ඔයගොල්ලෝ ඉතින් බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා කියලා කියන්නේ අහන්නේ යා. එයා කිව්වා මේ ලෙඩේ හැදෙන්නේ යම්කිසි හේතුවක් නිසා. ඒ හේතුව හොයාගන්න ඕනේ කියලා. අපි හරි බයින් හිටියේ. ඒත් මිනිස්සු දන්නේ නැද්ද? කවුදෝ පිළිගත්තේ. මම මේ නැගලා ඉන්න අන්වීක්ෂය කියන ජරා උපකරණය හොයා ගැනීමත් අපේ ජීවිතවලට ලොකු තර්ජනයක් වුණා.
ඒක හොයාගත්තේ 19 වන සියවස මුල් කාලේ හිටිය රිනී කියලා ප්‍රංශ වෛද්‍යවරයෙක්. රිනී. එයා කිව්වා ශරීරයේ ටියුබිකල් කොතන හෝ ඇතොත් ඉන් අදහස් වන්නේ ක්ෂය රෝගයේ ඇති බව කියලා. ඒකත් හරි මොකද ටියුබිකල් එක හදන්නේ අපිනේ. ඔබ 1868 ප්‍රංශ ජාතික ජීන් ඇන්ටන් විලියම් ප්‍රකාශ කළා. අපේ වාසනාවට ඔහුගේ මෙම ප්‍රකාශය අපවාදයට මෙන්ම අපහාසයටත් ලක් වුණා. ඊට පස්සේ ලුවී පාස්චර් ලෝකයට ප්‍රකාශ කළා ක්ෂුද්‍ර ජීවීන් නිසා රෝග ඇතිවන බව. ඒත් මහත්තයෝ 1882 මාර්තු 24 තමයි අපේ වංශ කතාවේ අභාග්‍ය සම්පන්නම දවස විදිහට සටහන් වෙන්නේ. ජර්මන් ජාතික රොබර්ට් කොක් කියන වෛද්‍යවරයා ක්ෂය රෝගය හැදෙන්නේ බැක්ටීරියාවක් නිසා බව අන්වීක්ෂ මගින් පරීක්ෂණ කරලා මුළු ලෝකෙටම අපව අනාවරණය කළා. අපිට මයිකෝබැක්ටීරියම් ටියුබකියුලෝසිස් කියලා නමකුත් දැම්මා. මේ සොයා ගැනීම නිසා එයාට 1905 දී නොබෙල් ත්‍යාගයක් ලැබුණා. ඒක බලන්න 1905 වෙනකොට ඒ තත්ත්වය තමයි තිබ්බේ. හරිද? ඒ කියන්නේ මේ අවුරුදු 115 කට කලින්. ඒත් බලන්න වෙලා තියෙන වැඩ. උනේ මෙහෙමයි. රොබර්ට් කොක් 1872 දී ජර්මනියේ ගම්බද නගරයක තරුණ වෛද්‍යවරයෙකු වශයෙන් සේවය කරන කාලේ ඔහුගේ බිරිඳ එමි ඔහුගේ උපන්දිනය වෙනුවෙන් අන්වීක්ෂක තෑගි දුන්නා. ඉතින් එයා ඒගොල්ලන්ගේ ගෙදරම පොඩි කොටසක පුංචි විද්‍යාගාරයක් හදාගත්තා. හරියට මහන්සි වුණා ක්ෂය රෝගය හදන්නේ කවුද කියලා හොයාගන්න. ක්ෂය රෝග ලෙඩුන්ගේ නොඑක් ආසාදිත ද්‍රව්‍ය ගෙදරට අරගෙන ආවා. විවිධ වර්ණක යෙදුවා. ක්‍රමවේද වෙනස් කළා. ඒත් අපිව නම් දැක ගන්න බැරි වුණා. අපිට කොක් මහත්තයාගෙන් ගැළවිල්ලක් ලැබුණේ නැහැ. අන්තිමට මාර කොක්කක් අනේ උනේ. අන්තිමට ඉතින් එයා අපිව හොයාගත්තානේ. ඊට පස්සේ ඔන්න මිනිහා පටන් ගත්තා අපිව විනාශ කරන්න බෙහෙත් හොයන්න. 1910 මිනිහා මැරිලා යනකම්ම ඒකනම් කරන්න බැරි වුණා. ඒ නිසා අපිට තව ටික කාලයක් කරදරයක් නැතුව දෙයියනේ කියලා පුරුදු පරිදි ජීවත් වෙන්න පුළුවන් වුණා. මේ කාලේ තමයි ක්ෂය රෝගය මර්ධනය කරන්න ඕනේ කියලා ඔය ලෙඩේ හැදිලා තියෙන අයව සමාජයෙන් වෙන් කරන්න පටන් ගත්තේ. නිකේතන හදලා දැන් අපි ඔය ක්වොරන්ටයින් කරන්නේ අන්න ඒ වගේ තමයි මේ වැඩෙත් කරන්නේ. ඒ ඇතුලේ තියාගෙන හොඳට කෑම බීම දුන්නා. ඔය නිකේතන කියන්නේ විශාල ඉඩ ප්‍රමාණ වලින් සමන්විත නිදහසේ විවේකීව ඉන්න පුළුවන් ස්ථාන. උදේට හිරු එළිය වදින්න ඇවිදින්න ඕනේ. හොඳට කෑම කනකොට ප්‍රතිශක්තිය කියලා එකක් වැඩි වෙනවා. එතකොට අපිට ටිකක් අමාරුයි සටන් කරලා ජය ගන්න. හිරු එළියටත් අපි මැරිලා යනවා. විදි තමයි අපට එරෙහිව ක්‍රියා කරන ප්‍රතිශක්තිය වැඩි කරන්න පුළුවන් බෙහෙතක් හඳුන්වලා දුන්නේ. ඒකේ නම තමයි BCG. දන්නවද? BCG. BCG කියන්නේ Bacillus calmette guerin. හරි? මේ calmette සහ guerin කියන දෙන්න තමයි මේක හොයාගන්නේ. 1928 දී කැල්මට් හා ගුවරින් කියන දෙන්න තමයි ඒක හොයාගත්තේ. දරුවෙක් උපන් ගමන්ම ඔන්න ඔය එන්නත දෙනවා. කියන ඊටාම අමාරු අවස්ථා දෙකක් ඇති වෙන එක විතරයි. ක්ෂය රෝගය වැළඳන එක ඒක නතර කරන්න බෑ පුතෝ. ඒ අවස්ථා දෙක තමයි මොළයේ පටලවල ඇති කරන ක්ෂය රෝගයයි රුධිරයේ මගින් මුළු ශරීරයේම ක්ෂය රෝගයෙන් ආසාදනය වීම. ඔයගොල්ලෝ TB meningitis සහ TB septicemia කියලා කියන්නේ ඔන්න ඔය දෙකට තමයි. තේරුණාද මහත්තයෝ? BCG වල පුළුවන් ඔය දෙක විනාශ කරන්න විතරයි. ඔය මොනෝ හොයාගත්තත් අපට පුළුවන් වුණා මුළු ලෝකය පුරාම මේ රෝගය පතුරවලා මහා විනාශයක් කරන්න. හරි. right. තේරුණාද මහත්තයෝ? හරි. ඔන්න තමයි කතාව.
හරිනේ right මම ඔබට අවුලකු දීර්ඝ උත්තරයක් දෙන විදිහට ඕකෝඩම් බලන්න දෙකක් කරන්න තියෙනවා මම මේකේ ඊළඟ කොටසට යනවා හරිද ඉතින් දැන් ඔයාලට මෙන්න මේ ඩ්‍රග්ස් වලින් එක්සෑම් එකේදී අහන ප්‍රශ්න ටික තමයි මොනවද මේකේදී අහනවා ඔයාලා මේ ඩ්‍රග්ස් කොහොමද තියෙන රෙජිම් මොනවද හරි මේ රෙජිම් වල තියෙන මේ ඩ්‍රග්ස් වලින් අපේ ඇඟට තියෙන බලපෑම මොන වගේද හරි උදාහරණයක් INA නැත්නම් අයිසෝනියසිස් කියන එක අපේ අක්මාවේ liver enzyme මොකද කරන්නේ ඉන්ඩියුස් කරනවා හරි ඒ කියන්නේ මෙයාව liver enzyme මේ ගත්තාම liver enzyme level එක වැඩි වෙනවා ඒ කියන්නේ cytochrome P450 කියන liver enzyme level එක වැඩි වෙනවා ඒ වෙලාවට අපි වෙන බෙහෙතක් ගත්තොත් හිතමු අපි OCT ගත්තොත් oral contraceptive pill හරි ඒ කියන්නේ female එකක් කියන ඒක ගත්තොත් එහෙම මොකද වෙන්නේ අර වැඩිපුර තියෙන cytochrome P450 වල enzyme liver enzyme ප්‍රමාණය මොනවද අර ඩ්‍රග්ස් විදවත් එහෙනම් මේ ඩ්‍රග්ස් ගන්නවා රිපැන්ටසින් අයිසෝනියසින් හරි ඒවා ගන්නකොට අපි හිතමු වෙන ඩ්‍රග් එකක් ගත්ත කියලා OCT එකක් ගත්ත කියලා OCT මොකද වෙන්නේ ෆේලියර් වෙනවා කෙලින්ම ෆේලියර් වෙනවා කියන්නේ එයාට බබා හම් වෙනවා ඒකයි තියෙන්නේ දැන් ඒ නිසා තේරුම් ගන්න මේ ඩ්‍රග්ස් වල විශේෂ ඉෆෙක්ට් එකක් තියෙනවා අපේ ඇඟේ සමහර තැන් වලට විශේෂයෙන් liver එකට kidney එකට ඒ වගේ තැන් වලට බලපෑම් ඇති කරන මේ ඩ්‍රග් අපි අන්නේ ඒ ගැන ටිකක් බලමු ඊළඟ ස්ටෙප් එකට යන්න. හරිද? right. එහෙනම් මම ඔයාලට දෙන්නම් මෙතනින්. හරි? relapsers ලා ට්‍රීට් කරන්න කලින් අපි යමු මොකද? මේ ඩ්‍රග්ස් වල අපිට ලැබෙන ඉන්ඩිකේෂන්, contraindication, mechanism of action අන්න ඒවට යන්න. හරි? ටූටක් එක අපි දාගමු ඉස්සල්ලාම මේ විදිහට. හරි? අපි එදා නතර කරේ මම හිතන්නේ treatment for මෙන්න මෙතනින් මේ නතර කරේ. දර්ශන මතකද අපි මතක කරපු තැන? අන්තිමට ඉවර කරපු තැන. relapsers, defaulters අපි ලිව්වේ නෑ නේද? නෑ සර්. right. එහෙනම් අපි දාගමු treatment for relapsers and defaulters. ඊට පස්සේ අපි යමු අපේ drugs වල කොටසට. හරි? right. ඒ අරගෙන දාගමු treatment for relapsers and defaulters. relapsers කියන්නේ මොකද්ද? defaulters ලා කියන්නේ කවුද? හරිද? relapse කියන්නේ patient කෙනෙක්. හරි? කලින් මුල ඉඳන්ම අර අලුතෙන් ආපු patient කෙනෙක් treat කරනවා අර බෙහෙත් වලින් මාස 6ක්. හරි? පළවෙනි මාස දෙකේ පෙති ඖෂධ වර්ග 4ක් ඊළඟ මාස දෙකේ ඖෂධ වර්ග 2ක්. මතක ඇතිනේ? right. ඔන්න ඔකෙන් treat කරනවා. හැබැයි එයා හොඳ වෙනවා. ටික දවසක් යද්දි මොකද වෙන්නේ? ආයේ එයාගෙම TB දකින්න ලැබෙනවා. අන්න එහෙම කට්ටියට කියනවා අපි relapse වෙනවා කියලා. නැවත ඇති වෙනවා රෝගය. defaulters ලා කිව්වේ කවුද? defaulters ලා කියන්නේ treatment හරියට ගන්නෙ නැහැ. හරිද? අන්න එහෙම කට්ටියට නැවත ඇති වෙනවා. අන්න ඒ කට්ටියගේ resistance එක develop වෙලා මොකද වෙන්නේ? නැවත TB තත්ත්වයේ ඇති වෙන්න පටන් ගන්නවා. A patient who has interrupted treatment for 2 months or more and now have active TB. හරි? හරියට බෙහෙත් ගන්න නැතුව TB හැදෙන එක අපි කියනවා defaulters. ඉතින් මේ දෙගොල්ලන්ටම අපිට කරන්න තියෙන්නේ මොකද්ද? treatment එක දෙන්න සිද්ධ වෙනවා මාස 8ක්. හරි? කොහොම බලන්නකෝ දෙන විදිය ඔයාලට පේනවා ඇති මෙතන සාමාන්‍යයෙන් අපි පළවෙනි මාස දෙකේ දෙන ඩ්‍රග්ස් ටික මතක ඇති. මේකෙදි ඩිෆෝල්ටර්ස් ලාට මාස 6න් පළමුවෙන්ම ඉස්සලා මල්ගත්ත මෙතෙකුට දෙන ඩ්‍රග්ස් ටික දීලා හරියන්නේ නැහැ. ඒකට අපි එකතු කරන්න සිද්ධ වෙනවා. මොකද්ද? අමතරව තව ඩ්‍රග් එකක්. මොනවද? ස්ට්‍රෙප්ටොමයිසින් ඇඩ් කරන්න සිද්ධ වෙනවා. හරි? ස්ට්‍රෙප්ටොමයිසින් ඇඩ් කරන්න වෙනවා. මේකේ වෙනසයි මම මේ කියන්නේ. කලින් එකේදී මතක ඇති 2RHZE ඔය ටික තමයි තිබ්බේ. ඊට පස්සේ 4RH එහෙමනේ තිබ්බේ. දැන් මේකේ වෙනස් වෙනවා. මාස 8ක් දක්වා වැඩි වෙනවා කාලය. හරිනේ? ඕම් බලන්න වැඩි වෙන විදිය. අර කියපු විදියටම පළවෙනි මාස දෙකේ RHZE දෙනවා. ඒ කියන්නේ rifampicin, isoniazid, pyrazinamide, ethambutol දෙනවා. හැබැයි මේකට අපි ඇඩ් කරනවා මොකද්ද?
ස්ට්‍රෙප්ටොමයිසින්. අන්න ඒකයි විශේෂත්වය. ඔන්න පළවෙනි රෙජීම් එකට සාපේක්ෂව මේකේ ස්ට්‍රෙප්ටොමයිසින් එකතු වුණා පළවෙනි මාස දෙකට. හරිනේ? ඊට අමතරව කලින් එකේදී පිරසිනමයිඩ් දුන්නේ මාස 2යි. හැබැයි මේකේ තව මාසයක් වැඩි කරනවා පිරසිනමයිඩ්. ඒ කියන්නේ මාස 3ක් දක්වා පිරසිනමයිඩ් වැඩි කරනවා. හරි? මාස 3ක් දක්වා වැඩි කරනවා. ඒ කියන්නේ මාස 3ක්ම අපි පිරසිනමයිඩ් දෙනවා. පළවෙනි මාස 3. ඊළඟ ප්‍රශ්නේ. කලින් එකේදී රිපැම්පිසින් සහ අයිසෝනියසින් ඉතිරි මාස 4ම දුන්නා නේ මතකයි. දැන් මේකෙදි කරන්නේ ඉතිරි මාස 5ම මොකද කරන්නේ? රිපැම්පිසින් සහ අයිසෝනියසින් දෙනවා. ඒ වගේම එතැම්බියුටෝලුත් දෙනවා. සරලව ගත්තාම මෙන්න මෙච්චරයි කතාව. මාස 8ක්ම රිපැම්පිසින් අයිසෝනියසින් එතැම්බියුටෝල් දෙනවා. මාස 3ක් දක්වා පිරසිනමයිඩ් දෙනවා. මාස 2ක් දක්වා මොනවද දෙන්නේ? ස්ට්‍රෙප්ටොමයිසින් පළවෙනි එකට සාපේක්ෂව ඇඩ් කරනවා. දැන් ඔයාලට තේරුණාද මම කියපු එක? ඇයි මේ රිලැක්ස් වුණොත් හරි අපිට මාස 6න් මේක හොඳ කරගන්න බෑ. අපි මොකද කරන්න ඕනේ? අනිවාර්යයෙන් මේක මාස 8ක් දක්වා වැඩි කරන්න ඕනේ. ඒ වැඩි කරන්නේ නිකන් නෙමේ. කලින් මාස 6ේම දීපු රිපැම්පිසින් සහ අයිසෝනියසින් මාස 8ක්ම දෙන්න වෙනවා තව එකක් එකතු කරලා. මොකද්ද? එතැම්බියුටෝලුත් එකතු කරලා. මාස 8ක්ම එක දිගට දෙන්න ඕනේ. පළවෙනි මාස දෙකේ ඒවට අමතරව මොනවද දෙන්න ඕනේ? අර කියපු ගෲප් එකට කලින් කතා කරපු පිරසිනමයිඩ් සහ ස්ට්‍රෙප්ටොමයිසින් අපි ඇඩ් කරනවා. හරි? පිරසිනමයිඩ් සහ ස්ට්‍රෙප්ටොමයිසින් කියන එක අපි එකතු කරනවා. පිරසිනමයිඩ් සාමාන්‍ය මට්ටමකට තව මාසයක් වැඩිපුර දෙනවා. ඒ කියන්නේ මාස 3ක් දක්වා දෙනවා. කොච්චරයි කතාව. හරි? ඕක තමයි ඩිෆෝල්ටර්ස් වල සහ රිලැප්ස් වෙන කට්ටියට දෙන රෙජීම් එක. දැන් මතක නම් මම චුට්ටක් කට්ටියගේ කතා කරොත් මේක මට හිතුණා. හරි? මට කියන්න හර්ෂ කොහොමද මේ රිලැක්ස් වෙච්ච කෙනෙක්ට රිලැක්ස් නෙමෙයි අපි ඉස්සලාම යමු අලුතෙන්ම අඳුනගත්ත ලෙඩෙක්ට දෙන රෙජීම් එක මොකද්ද? අලුතෙන්ම අඳුනගත්ත කෙනෙක්ට හර්ෂ කියන්න බලන්න. අලුතෙන්ම අඳුනගත්ත ලෙඩෙක්ට හර්ෂ සර් ඒක නම් මතක නෑ. මතක නැත්නම් උන් ආපහු ගන්න. පළවෙනි මාස දෙකේ පළවෙනි මාස ඩ්‍රග් 4ම හෝ 3ක් දෙනවා සර්. 4ම දෙනවා. හරි. ඊළඟ මාස 4 ඊට පස්සේ ඊළඟට දෙන්නේ R සහ Z කියන drug. නේද? ඊට පස්සේ right. එහෙනම් ඉස්සෙල්ලාම අඳුනගත්ත ලෙඩෙක්ගේ අපි දුන්නේ කොහොමද? පළවෙනි මාස දෙකම ඩ්‍රග්ස් 4ම දෙනවා. පෙරි දෙනවා. පිරසිනමයිඩ්, එතැම්බියුටෝල්, රිපැම්පිසින්, අයිසෝනියසින් දෙනවා. හරි? ඊළඟ මාස 4ම ඩ්‍රග්ස් වර්ග දෙකයි. මොනවද දෙන්නේ? අයිසෝනියසින් සහ රිපැම්පිසින්. එච්චරයි ඔය පළවෙනියටම අඳුනගන්න ලෙඩෙක්. දැන් රිලැප්ස් වෙච්ච හෝ ඩිෆෝල්ට් වෙච්ච කෙනෙක්ට අපි දෙන්නේ කොහොමද? මාස 8ක් දෙන්න වෙනවා මේ රෙජීම් එක. මතක තියාගන්න මාස 8ක්. මාස 8 පුරාවට මොනවද දෙන්න ඕනේ? රිපැම්පිසින්, අයිසෝනියසින්, එතැම්බියුටෝල්. හරිනේ? ඒකෙන් අපි පළවෙනි මාස දෙකට හරි අලුතෙන් ඩ්‍රග් එකක් ඇඩ් කරනවා ස්ට්‍රෙප්ටොමයිසින්. හරි? කලින් ඒවට සාපේක්ෂව අලුතෙන් එකක් ඇඩ් කරා ස්ට්‍රෙප්ටොමයිසින් පළවෙනි මාස දෙකේ. ඊට අමතරව විශේෂ දෙයක් කරා. මොකද්ද? පළවෙනි මාස 3ම හරි පිරසිනමයිඩ් කියන එක ඇඩ් කරා. ඔච්චරයි තියෙන්නේ ඕකේ. එහෙනම් අපි දාගමුද? treatment for relapsers and defaulters. Treatment for relapsers and defaulters. හරි. right. මේකේ දාගමු අපි regimen 2
2RH ZES HUA පළවෙනි මාස දෙකේ rifampicin isoniazid pyrazinamide ethambutol සහ streptomycin ඊට පස්සේ තව මාසයක් මොනවද දෙන්නේ rifampicin isoniazid ethambutol සහ pyrazinamide දෙනවා ඒකට මාස 3ක් ඔන්න ගියා ඉතිරි මාස 5ම rifampicin ethambutol INH නැත්නම් isoniazid දෙනවා. හරි. ඕක පොදුවේ ඔහොම මතක තියාගන්න බැයි නම් මාස 8ක් දෙනවා RH. හරි. මාස 3ක්. පළවෙනි මාස 3 pyrazinamide දානවා. පළවෙනි මාස දෙකටම streptomycin ඇඩ් කරනවා. එච්චරයි. හරි. ඕක ඉතින් MCQ වලට කරක අහනවා. හිත මෙහෙට කාන්දම අහනවා. මහා ලොකු දෙයක් නෑ හැබැයි. ඉතින් ඕක කෙටියෙන් ඔයාලට මතක තියාගන්න පුළුවන් මෙහෙම. හරි. මම ඔයාලට පෙන්නන්නම් මතක තියාගන්න ක්‍රමය. ඕකත් කෙටි ක්‍රමයක් තමයි. ඉතින් ඔයිටත් වඩා මේක මම හිතනවා ඔයාලට ඊට වඩා හොඳට මතක හිටියි කියලා. බලන්න අපි මේව ගත්තා. හරි. මේ තමයි newly identified අලුත්ම ලෙඩේ. හරි මේ තමයි relaxers සහ defaulters. හරි defaulter relaxers කියන්නේ defaulters නේද මේ. එතකොට මේ relaxers defaulters ලා new identified එකකට මොකද කරන්නේ? අපි දුන්නා පළවෙනි මාස දෙක ඩ්‍රග්ස් වර්ග 4ක්. හරි මොනවද දුන්නේ? rifampicin isoniazid හරි ethambutol pyrazinamide අපි මේ isoniazid එක එච් අකුරෙන් නඳිනවා pyrazinamide Z අකුරෙන් නඳිනවා ඊට පස්සේ ඊළඟ මාස 4 දුන්නා අපි මොනවද rifampicin isoniazid හරි relaxers වල defaulters වලට මෙතන මාස 6යි ඔක්කොම මෙතන මාස 8යි මොනවද දුන්නේ මාස 8 දුන්නා අපි rifampicin හරි isoniazid ethambutol මේ ටික මාස 8ම දුන්නා හරි pyrazinamide මාස 3ක් දුන්නා හරි streptomycin මාස 2ක් දැන් මතකයි නේද ඔන්න ඔච්චරම තියෙනවා ඔන්න ඔහොම මතක තියාගන්න ඒක ගොඩක් ලේසි හරි new කට්ටිය මේ relapse defaulters ලා දෙන්නේ හරිද right එහෙනම් ඕක අය කවදාකවත් අමතක වෙන්න බෑ හරිද ඔය ඇවිල්ලා කවුද defaulters ලාට දෙන විදිය right හරි එහෙනම් අපි යන් defaulters ලාට ඉදුන්නේ මෙහෙමනම් අපි යන් ඊළඟ කොටසට මේක දාගන්න ඇති නේද හැමෝම අපි යන් ඇත්තනම් ෆාමකොඩයිනමික් නැත්තම් මේකේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා හරිද ඔතන තියෙනවා ඔයාලා අහලා ඇති මෙහෙම කතාවක් හරි සාමාන්‍යයෙන් ඉනිෂියල් ෆේස් එකේදී හරි රිලැක්ස් වෙච්ච කට්ටියට ඉනිෂියල් ෆේස් එකේදී හරි සාමාන්‍යයෙන් ඩ්‍රග් වර්ග 5ක් දෙනවා අපි හරි ඩ්‍රග් වර්ග 5ක් මතක තියෙන්නේ නේද අර මොනවද rifampicin isoniazid ethambutol මාස 8ක් යනවා streptomycin pyrazinamide හරි මාස 2ක් සහ 3ක් යනවා හරිනේ ඊට පස්සේ continuous phase එකේදී ඔයාලා මතක ඇති drugs වර්ග කීයක් ගියාද 3ක් ගියා හරිනේ right ඊට පස්සේ මේවා ඇත්තටම මේ පොඩි ගැටලුවක් තියෙනවා මේ ඩ්‍රග්ස් වල ඇත්තට liver injury වැඩි මේ හැම එකකින්ම liver injury වැඩි හරි විශේෂයෙන් මොනවද INH නැත්නම් isoniazid rifampicin සහ pyrazinamide වලින් අනිවාර්යයෙන්ම liver damage වැඩි හරිද ඔයාලා අහලා තියෙනවද මේ conjugated කියලා වචනයක් අහලා තියෙනවා conjugated vaccine එකක් conjugated hepatitis B vaccine
හරි conjugated කියන්නේ හැම වෙලේම මොනවාද drug එකක් acid එකක් එක්ක සම්බන්ධ වුණා ඒ සම්බන්ධ වෙලා යූරින් හරහා පිටත් වෙනවා නම් අපි කියන එකට conjugated drug එකක් කියලා. මොකද්ද drug එකක් acid එකක් එක්ක එකතු වෙලා යූරින් හරහා යනවා නම් අපි කියන එකට conjugated drug එකක් කියලා. ඉතින් මේක තමයි අපි ගොඩක් වෙලාවට කරන්නේ මේ liver injury ඇති කරන drugs වලට. හරි liver injury එකක් ඇති කරනවා නම් අපි ඒක conjugated form එකෙන් දෙනවා. දුන්නාම හරි පහසුවෙන් ඒ தත්ත්වෙ මගහරව ගන්න පුළුවන්. ඉතින් TB drugs පවා අපි conjugate කරලා හදනවා. හරි right මේකෙන් විශේෂයෙන් isoniazid කියන එක හරිද isoniazid කියන එක ඇත්තටම liver diseases ගොඩක් ඇති කරන එකක්. විශේෂම කාරණේ තමයි මේකේ අපේ බීපු ගමන් liver එකේදී acetic acid බවට හැදෙනවා. ඒ කියන්නේ acetic acid හැදෙනවා මේ drug එකකින් හින්දා. ඒක මොකද වෙන්නේ? ඒක සාමාන්‍යයෙන් INAH එක්ක සම්බන්ධ ඒ කියන්නේ මේකත් එක්ක සම්බන්ධ වෙලා මොකද වෙන්නේ? water soluble form එකක් බවට පත් වෙනවා. ඒ කියන්නේ conjugated තත්ත්වයට පත් වෙනවා. ඒකල මූත්‍රා හරහා පිට වෙනවා. ගැටලුව තියෙන්නේ එතන නෙමෙයි. ගැටලුව තියෙන්නේ මේ drug එක ගත්තාම මම කියන්නේ acetic acid හැදෙනවා කියලා දිනාකිරි. මේ acetic acid සාමාන්‍යයෙන් INAH අපි පළවෙනිවම අඳුගන්න දෙලෙට මාස 6ක් යනවානේ. මාස 6ක් පුරාවට මෙයාගේ පක්මාවේ මොකද වෙන්නේ? ඇසිටික් ඇසිඩ් ෆෝම් වෙනවා හෝ ගාලා. ඉතින් මේක අපේ ඇඟෙන් සාමාන්‍යයෙන් ඉවත් වෙලා යන්නේ මාස 12ක්වත් ගත වෙනවා මේ හැදිච්ච ඒවා අයින් වෙලා යන්නේ. හරි? අන්න එතනයි ගැටලුව තියෙන්නේ. ඒකෙහිඳ මේක liver එක strong කට්ටියට ප්‍රශ්නයක් නැහැ. හරි මේක liver එක හොඳ ශක්තිමත් ක්‍රියාත්මක වෙන හොඳට ක්‍රියාත්මක වෙන liver එකක් නම් තියෙන්නේ ගැටලුවක් නැහැ. හැබැයි weak liver එකක් නම් තියෙන්නේ. එයාට දැනට මම liver disease එකක් තියෙන කෙනෙක් නම් මේ drug එක ගත්තොත් අනිවාර්යයෙන් මොන වෙනවද? liver damage එකක් එන්න පුළුවන්. හරිද? ඒකින්ද අපි නිතර කරන්න ඕනි ටෙස්ට් එකක් තියෙනවා. ඒ මොකද්ද? liver function test එකක් කරන්න ඕනේ. හරි? ඒ කියන්නේ isoniazid ගන්නවා නම් liver function test එකක් SGPT, SGOT හරි? මේ liver function test වර්ග දෙක. හරි? මෙන්න මේවා කරන්න ඕනේ. හරිද? ඒක නිසා සාමාන්‍ය තත්ත්වයට ගන්න නම් අනිවාර්යයෙන් නිතර මේ liver function test කරන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? මාසෙන් මාසෙට චෙක් කරලා මේකේ ඩෝස් එක අපි හරි ඩෝස් එකට ගන්න ඕනේ. නැත්තම් liver damage වෙනවා. හරි? තව කට්ටියක් ඉන්නවා මේවා මුකුත් නෑ ඇල්කොහොල් පාවිච්චි කරනවා. හරි? එහෙනම් මේ INAH එක ඇල්කොහොල් ගත්තාම මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම liver damage එක වැඩිලා cirrhosis හැදෙනවා. cirrhosis කියන condition එක එනවා. ඒ නිසා cirrhosis ඇති වෙන්නත් පුළුවන් මොනවා හින්දාද? isoniazid හින්දා. ඒකින්ද මේකේ විශේෂත්වය තමයි මේ drug එකේ විශේෂත්වය තමයි ඔයාලට මෙතන පේනවා ඇති මේ mycobacterium ළඟ තියෙනවා cell wall එකේ mycolic acid කියන එකක්. හරි ඒකයි මෙයාලට මේ නම හැදුනේ. මේ isoniazid වලින් පොඩි දෙයක් කරනවා මේ mycolic acid මොනවා කරනවද inhibit කරනවා. මේ mycolic acid හින්දා තමයි මෙයාලට මේ ශක්තිමත් cell wall එකක් හැදෙන්නේ. හරි cell wall එක විඳ වැටෙනවා mycolic acid විඳ වැටිච්ච ගමන්. mycolic acid සංශ්ලේෂණය නවතිනවා සෛල බිත්තිය විනාශ වෙනවා. ඔයාලා දන්නවා සෛල බිත්තිය විනාශ වෙනවා කියන්නේ බැක්ටීරියයිඩල් ඉෆෙක්ට් එකක් දෙනවා. හරිද? right ඒකින්ද මේක ගොඩාක් වැදගත් වෙනවා. හරි TB වලදී. හරි ඒ කියන්නේ මෙනින්ජයිටිස් හැදිලා තියෙනවා නම් TB හින්දා එයාගේ ජීවිතේ බේරගන්න ක්ෂණිකව අපිට දෙන්න සිද්ධ වෙනවා මොනවද? isoniazid. හරි right එහෙනම් ඔන්න පළවෙනි කතාව. අපි චුට්ටක් ඒක දාගමු. මොනවාද? pharmacodynamic. හරි ඒ යටින් දාගන්න INAH නැත්නම් H අකුරෙන් සඳහන් කරන්න අපි isoniazid. isoniazid INAH ඕක එක අවුරුද්ද ගහලා තිබ්බා. එක අවුරුද්ද ගහලා තිබ්බා මම බොමු ප්‍රශ්නේ. මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ තමයි MCQ එකක් අහලා තිබ්බා. දැන් අපි කියන්නේ SLTB stand for what කියලා අහනවා. හරි? SLTB stand for what?
එතකොට SLTB stand for what කියලා අපි දෙනවා ශ්‍රී ලංකා ට්‍රාන්ස්පෝර්ට් බෝඩ් කියලා. ඔය වගේ INA stand for what කියලා අහලා තිබ්බනේ කවුරුත්. මට මතක 2004 වගේ අවුරුද්දේ. හරිද? ඇත්තටම ඉතින් INA කියන්නේ මොකද්ද? මේක ඇවිල්ලා නිකොටිනික් ඇසිඩ් එකක්. හරි? isonicotinic acid hydrase isonicotinic acid hydrase ඒකයි ඒකේ නම. ඉතින් ඕක අහන්න තරම් දෙයක් නෙමෙයි. ඉතින් මේ එක්සෑම් එක මේ වගේ එක්සෑම් එක ඔය වගේ දෙයක් අහනවා කියන්නේ නේද බොම් වැඩක් නෙමෙයි. හරි? right. කමන්නේ ඉතින්. අපි ඒක නිකන් දැනගෙන ඉන්නකෝ. right. ඇත්තට මේකේ ඇක්ෂන් එක මෙයාලා කියනවා not clear කියලා. ඉතින් ඊට පස්සේ කියනවා inhibit synthesis of mycolic acid. අපි දාගමු ඒක ඉස්සරහින් H අකුරු නැත්නම් INAH නැත්නම් isoniazid යටතේ අපි ලියාගමු inhibit synthesis of mycolic acid. mycolic acid. mycolic acid කොහෙද තියෙන්නේ? mycobacterium ලගේ cell wall එක. cell wall එකේ ශක්තිය වැඩි කරන්න හේතු වෙන්නේ මොකද්ද? mycolic acid. right? හරි. ඒකේ පොඩි තරුවක් දාලා ලියමුද මෙහෙම අපි. හරි? මෙහෙම ලියමු. මොකද වෙන්නේ මෙයාලා ගත්තාම liver එකේ මොනවද වැඩි වෙන්නේ? acetic acid හැදෙනවා. හේතුව මේ conjugated form එකෙන් දෙන හින්දා. ඒ කිව්වේ acid දෙකක් එක්ක මේ drug එක බැඳුනහම මොකද වෙන්නේ? urine එක පිට වෙනවා. අපි කියනකොට conjugated form එකක් කියලා. හරි?